ගැඹුරු වල උඩ හිටපු ගෙම්බෝ ටික කිව්වා. ඉතින් මේ වල ඇතුළේ හිටපු ගෙම්බෝ හුඟක් උත්සාහ කළා කොහොමද මේ වලෙන් ගොඩ එන්නේ කියලා බලන්න. හැබැයි ඉතින් තමන්ගේ යහළු යෙහෙලියන්ගේ ඒ වචන අහපු සමහර ගෙම්බෝ නිකම්ම තමන්ගේ උත්සාහය අතහැරලා දැම්මා. ඇත්ත තමයි මේක අපේ කරුමේ. ඇත්තටම ඉතින් මේ වලෙන් අපිට ගොඩ එන්න බෑ. ඒගොල්ලොනුත් එහෙම හිතලා අවුරුදු ගාණක් මේ වලයේම ඉඳලා මැරුණා. හැබැයි එක ගෙම්බෙක් හිමින් අඩිය දිවෙතියා අර ගැඹුරු වල උඩටම ඇවිල්ලා ලොකු පිම්මක් පැනලා ඉස්සරහටම පැනලා ඔන්න මේ වලෙන් ගොඩ ආවා. හොයන බැලුවා මේ ගෙම්බා කොහොමද වලෙන් ගොඩ ආවේ? මේ ගෙම්බට කම් ඇහෙන්නේ නැහැ. ඒක නිසා මෙයා වලෙන් ගොඩ ඇවිල්ලා තියෙනවා. මොකද අර ලිඳ වටේ හිටපු යහළුවන්ගේ ප්‍රතිචාරය මෙයාට ඇහුන්නේ. මෙයා හිතුවා මේ යහළුවෝ කොහොම හරි මේ මට උඩට එන්න තමයි උත්සාහ කරන්න කියලා කියන්නේ. ඒකින්ද මම උඩට එන්න ඕනේ කියලා. මම මේ කතාව මතක් කළේ ඇත්තටම අපි අපේ ජීවිත නැගත් වලට නැත්තම් බලිතොවිල් වලට මේක අපේ කරුමේ මේක අපේ අවාසනාව මේ වගේ දේවල් වලට බාර කරනවා. ඉතින් මම සුචි ඉල්ලීමක් කරනවා අපේ ජීවිත අපේ කේන්දරයටවත් නැත්නම් අපිට මෙහෙම තමයි දුක් විඳින්න වෙන්නේ කියලාවත් කාටවත් බාර කරන්න එපා. අපි අපේ අභියෝග ජයග්‍රහණය කරමින් ජීවිතය ජය ගනිමු. ඉතින් මේ පුංචි සිතුවිල්ලත් සමග ආරම්භ කරන්නම් අපේ වැඩසටහන. මුලින්ම සුමියුරි ගීතයකටයි ඔබ අපිව රැගෙන යන්නේ. දිය පිට ඇඳා ආදර සිතුවම් කල්ප විනාශය තෙක් පවතින්නට වෙරළේ ලිව්වා දහසක් තෙම් කවි ඉරහඳ පායන තෙක් නොමැකෙන්නට. ලෝකයේ තියෙන වෙනස් නොවන එකම දේ තමයි වෙනස් වීම. අපි මේ බව බොහෝ වෙලාවට වටහා ගන්නේ නැහැ. ඔබ මෙතෙන්ට මේ මොහොතේ ඇවිල්ලා තව පැය දෙකක් යනකොට ඔබේ අධ්‍යාත්මය පමණක් නෙමෙයි රූපයක් වෙනස් වෙනවා. අපි ඒක දකින්න නැති හින්දා මේ වෙනස් වීම ගැන අපි අදහන්නේ නැහැ. අනේ මොකක්ද මේ වෙනස් වීම ගැන හිතන්නේ නැහැ. හැබැයි හරි ලස්සනට පද රචනය කරලා තියෙනවා. දිය පිට ඇඳ ආදර සිතුවා. තියේ අඳින රේඛාව හරි ඉක්මනට මැකිලා යනවා. වෙරළේ දහසක් පෙම් කවි ලිව්වා එක වතුර රැල්ලකින් ඒක නැති වෙලා යනවා. මැකිලා යනවා. ජීවිතයත් එහෙමයි. සමහර වෙලාවට අම්මගේ කුසේදීම මිය යන අය ඉන්නවා. ඒ වගේමයි ඉපදිලා ටික දවසක් ජීවත් වෙලා මිය යන අය ඉන්නවා. ළමා කාලේ තරුණ කාලේ මිය යන අය ඉන්නවා. ඒ වගේම ආයු කාලේ වළඳලා මිය යන අය ඉන්නවා. ඉතින් මේ කියන්නේ වෙනස් වීම නේද? මේ කියන්නේ අනිත්‍ය නේද? හරි ලස්සනට කවියා කියනවා ලොවම අසිරිමත් විහිදෙත් පියවි අන්ධ උනාමා අන්ධ උනා සුමියුරු ගිහියෙන් දෙසවන් සිරවි බිහිරි උනාමා බිහිරි උනා. මාත් ඔබත් මේ පංචස්කන්ධය පිනවන්න කොච්චරනම් දේ කරනවද? මේ ඇස පිනවන්න ලස්සන දේවල් බලනවා. මේ කන් දෙක පිනවන්න ලස්සන දේවල් අහනවා. සොඳුරු දේවල් වල ඇලී ගැලී ඉන්න අපි හැමෝම ආසයි. හැබැයි මේවා මොහොතකින් විනාශ වන බව අපි කවුරුත් හිතන්නේ නැහැ. අනියත කිසිවක් නොදෙතිමි ලොව තුල පාරාදීසික මා සිටියේ නටබුන්වත් නැ රෝසිරු සිහිනේ දෝලි වලාවන් සේ බිඳී ගියේ. හරි ලස්සනට ගීත රචකයා කියනවා මේ අනියත බව වටහා නොගත් අපට අවසානයේ බලන්න නටබුන්වත් ඉතිරි කරන්නේ නැහැ. අපි කිසි දෙයක් අරගෙන යන්නේ නැහැ මැරෙනකොට. හරි ලස්සනට මේ අනිත්‍ය බව සුනිල් ආර්යරත්නයන් අපට කියනවා. ගායනය නිරංජලා සරෝජිනී. රස විඳමු අපූර්ව ගීතය. කල්ප විනාශය දෙති පවතින්නට විරලේ
ආරාදීසික මාසිතියේ දතමුන් වන්දේ රුසි රුසි හිනයි දූලි වලාසි පින්දීගේ තිය පිට ඇඳාතර සිටුවම් හල්තරි නාටය සිටු පවතින්නට විදලේ නිව්වා සහසක් පින් කවිතුව ඉරහඳ පායන පින්නුමැකිනට මේ ගීතයේ රස විඳිනකොට මට නම් මතක් වුණේ ජනප්‍රවාදයේ ජන කවියක්. රන් නිමනේ සිටි මුත් දුක නැති වෙද්ද පැණිමීයේ කෑමුත් බඩගිනි වෙද්ද මිනි බරණින් සැදි මුත් ගත නොදිරද්ද පැණි වරකා ගහටත් හෙන නොවදිද්ද. ඇත්තටම කොච්චර රන් විමනක හිටියත් අපිට මේ ජීවිතේ දාලා යන්න සිද්ධ වෙනවා. රස ආහාර භුක්ති විඳා කොච්චර වුණත් බඩගින්න ඊළඟ මොහොතේ දැනෙනවා. මේ ගත මිනි ආභරණ වලින් පුරවගෙන හිටියත් මේ ගත දිරනවා. ඉතින් පැණි වරක ගහට හෙන වදින්න නැහැ කිව්වොත් බොරුවක් වෙනව නේද? අපි ඊළඟට රස වින්දනයේට යොමු වන්නේ මිරි වැඩි සංගලක් ඉල්ලා හැඬුවෙමි. බොහෝ අහිමි වීම තමයි අපිට හිමි බව කියා දෙන්නේ. අපි හිතනවා අද අපි දවල්ට කෑවේ එක ව්‍යංජනයකුයි බතුයි කියලා. අයියෝ මෙහෙමද අපිට කන්න තියෙන්නේ කියලා. හැබැයි ඔබ මොහොතකට හිතුවද කුසට ආහාර නැතිව දහස් ගණන් ලෝකයේ මිනිස්සු දුක් විඳින බව? අපිට හිසට වහලක් තියෙනවා. අපි හිතනවා ලස්සන ගෙවල් දැක්කහම අම්බෝ යාළ ලස්සන ගෙදරක ඉන්නවා හරිම ෂෝක්නේ කියලා. හැබැයි ඔබ මොහොතකට හිතුවාද හිසට වහලක් නැති මිනිස්සු කොච්චර මේ ලෝකේ ඉන්නවද කියලා? එහෙනම් මේ අහිමි බව අපට කියලා දෙන්නේ මොකක්ද? බොහෝ දේවල් අපිට හිමි බවයි. මිරි වැඩි සංගලක් ඉල්ලා හැඬුවෙමි පායුග නැති ඔබ දකින්න තුරා කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි නෙත් යුග නැති ඔබ දකින්න තුරා. ඔයාලට නම් ඕන තරම් කරපු දිනව නේද? වැසිකිළියට දාන්න එකයි, ගෙදරට දාන්න එකයි, මකුල් ගෙදරට යන්න එකයි, ගමනක් යන්න එකයි. හැබැයි අපිට කොච්චර තිබුණත් මදි නේද? ගමනක් යනකොට හිතනවා අයියෝ මේ සරප්පු දෙක එතනට හරියන්නේ නැහැ. තව දෙකක් ගත්තනම් එහෙම කියලා හිතනවා. හැබැයි දෙපා නොමැති වුන් මොනවද කරන්නේ? අපිට හිමි බව නේද කියන්නේ? බලන්න කොහේ හරි යන්න ගියොත් අපි මේ මූණ ටිකක් සුදු කරගන්න හිතනව නේද? ලස්සන්ට කුංකුම අංජන නේත්‍රාවල තවරගෙන හරි ලස්සන්ට යන්න හිතනවා. හැබැයි නේත්‍රා නැති වුන් අපිට කියලා දෙන්නේ අපිට නේත්‍රා හිමි බව නේද? බලන්න මාවත කටුවසු බොරළු මතක නැත දෙපා රැඳුණු විට බුමුතුරුනේ දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ මැදුරේ දෙසවන් අහුළු වැටේ. බොහෝ මිනිස්සුන්ට ජීවිතේ ඉහළට ගියාම Taman පහළ ඉඳන් ආවා කියලා අමතක වෙනවා. මේකට ලස්සන කතාවක් කියනවා. ඒ තමයි මුලින් ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වෙනවා කියන එක. බොහෝ මිනිස්සුන්ට රතු පළස් මතින් බුමු තුරුණු ළඟ ජීවත් වෙද්දී අසරණ මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ නැහැ. ඒක තමයි මේ ලංකාවට වෙලා තියෙන්නේ. බොහෝ වෙලාවට ඉහළට ගියාම පහළ මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ නැහැ. ඔවුන්ගේ අසරණකම දැනෙන්නේ නැහැ. බොහෝ අයට මුල මතක නැති වෙනවා. මේක හරි ලස්සනට ගීත රචකයා කියනවා. සඳ කිඳුරන් නැත සඳලු තලාවේ රස මස උළුවල සුවඳ පිරේ. ඒ රස සුවඳට දැස් අයාගෙන බත් ඇට ඇහිවිති පොඩි දරුවෝ. ඇති හැකි අය රස මසවලු භුක්ති විඳිති. නැති බැරි අපේ පුංචි දරුවෝ වීදි පුරා සරන්නේ බත් ඇටයක් හෝ හොයා ගන්නා අටියෙන්. එහෙනම් ඇති හැකි අයට නැති බැරි උන්ට දෙන්නට සිත් පහළ වේ නම් මේ ලෝකෙ කොතරම් සොඳුරු වේද? අහමු.
ගායනය නන්දා මාලිනී, පද රචනය සුනිල් ආරියරත්න, මිරිවැඩි සංගලා ඉල්ලා හැඬුවෙමි. දකිමින් හදන මාහට නුඹට අහිමි වූ දේශ දීපායුග කියා දුයි ජීවිතේ හිමි බව අතු මොරළු මතකනෙත් දීපාරේ උරුයි තොල්කල යදියන් ඉන්වල යදින Meduri desan aku pergi Kulumul suman soya sitadi vidi sarana poti daruwan numi dukate manu deviwaru pahaladayan Sakinuran ekta sanjaru Rasmala budu Rasa sualat des ayahin Bat adalahiriti Udidaru Miviradi sangalatnu illa enuveni ayugeneti obadakina Kumalandana illa enuveni nikuyeneti obadakina ඔබත් මාත් හුරු කළ යුත්තේ අපට තියෙන දෙයින් සතුටු වෙන්නටයි. ඒ වගේම අපි ඉන්න තැනින් ඉහළට යන්නට උත්සාහ කරන්න ඕන. එක කියමනක් තියෙනවා ඔබ දුප්පත්ව ඉපදුනාට කමක් නැහැ. හැබැයි ඔබ දුප්පත්ව මිය යාම ඔබට දඩුවම් ලැබිය හැකි වරදක් කියලා. මොකද අපට අපේ දුප්පත්කම නැති කරගන්නට පුළුවන්කම තියෙද්දි එසේ නොකර සිටීම ඇත්තටම වැරද්දක්. අපි ඊළඟට හරි සොඳුරු ගීතයකටයි යොමු වෙන්නේ. දැන් නම් තාක්ෂණයත් එක්ක අපිට වටේ පිටේ දකින්නට ලැබෙන්නේ වැඩියෙන්ම ෆෝන් එකක් අල්ලගෙන ඕක ඔබ ඔබා ඉන්න හරි නැත්නම් මේ ගොඩක් වෙලාවට කතා බස් කරන තැන රංචු ගැසෙන තරුණ තරුණියෝ. හැබැයි එදා සමාජ ක්‍රමයේ ඊට වඩා හරිම වෙනස්. අපි ගොඩක් වෙලාවට දකින්නේ හවස් යාමයේ වෙද්දිම තමන්ගේ පැලට පැල් රකින්නට යන ගොවි තරුණ මහත්වරු. හැබැයි ඉතින් ඇත්තටම අපි වාසනාවන්තයි මේ ගම්පියසේ අපි එනකොට කෙටි ආයවල් දකිනවා. ඒක සැබෑම සුන්දරත්වයක්. නමුත් ඉතින් රැට පැල් රකින්න ගොවි මහත්වරු නම් අපි මේ දවස්වල දකින්නේ නැහැ. ඉතින් අපි මේ සුන්දරත්වයේ හිතින් මවාගෙන සැන්දෑ යාමයක ගමට යමු. ඒ මහරෑ යාමේ මේ ඇල්හේනේ තනිවම සීපද කියනු අසා වෙහෙස දරාගෙන පාර අසාගෙන ආවෙමි අඳුරෙම ඔබව සොයා. තරුණියා මේ
සැන්දෑ යාමේ පැල් රකින තමන්ගේ තරුණයා හොයාගෙන වටේ පිටේ අයගෙන් පාර අසහගෙන එනවා. මේ තරුණයාගේ ගී පදවලට සී පදවලට වහවැටිලයි මේ තරුණිය මේ තරුණයා හොයාගෙන එන්නේ. හැබැයි බලන්නකෝ තරුණයා මේ තරුණියගෙන් අහනවා සීපද රාවේ සවනත වැකිලා ඉන්මත් වීලද ඔබ ආවේ මහරෑ යාමේ තනිවම මේ ලෙස එන්නට හොඳ නෑ ඇයි එය නොසිතූවේ කියලා. හැබැයි ඉතින් අපේ තරුණයෙක් හොයාගෙන රෑපානේ තරුණියක් ආවොත් නම් අපේ තරුණයෝ පස්වන ප්‍රීතියෙන් පිනා යනවා. හැබැයි ඉතින් මේ ගැමි තරුණයා අහනවා ඇයි ඔයා මේ මහරෑ යාමේ මාව හොයාගෙන ආවේ? ඔයාට තනියෙන් එන්න එච්චර හොඳ නෑ. බලන්නකො කොච්චර ලස්සනට කොච්චර සුන්දර ආදරයක් දෙතන තියෙන්නේ නේද? ප්‍රාගික හැඟීමක් ඇති වෙන්නේ නැහැ. හොඳ නෑ. ඇයි මේ ඒ ගැන හිතුවේ නැද්ද? ඇයි ඔය ආවේ? තරුණිය හේතු දක්වනවා. මං ආවේ මෙන්න මේ කාරණාවෙ හින්දා. ඔබේ සීපද මට හරිම මිහිරි. මං ඒක අහන්න ආවේ. එහෙනම් ඔබ සීපද අහන්න ආවනම් තරුණයා කියනවා අහන්නම් මේවා රස කරලා අහගෙන ඉන්න. සැනසීලා අහගෙන ඉන්න. මම සීපද කියන්නම්. තරුණිය කියනවා ඔබ කියනව නම් අසා සිටින්නම් ඔබේ දෙපා මුල සැනසීලා දෙන්න විවාහක නොවුනත් බලන්න තියෙන ප්‍රතිභක්තිය ස්වාමි භක්තිය මම ඔබ සීපද කියනව නම් ඔබේ දෙපා මුලට වෙලා අහගෙන ඉන්නම් මං ආසයි අහගෙන ඉන්න. හැබැයි අද තරුණ තරුණියන්ගේ මේ වචන ටික ඔබට ඇහෙනවද? එක වචනයක් කිව්වොත් තමන්ගේ ස්වාමි පුරුෂයා ඒ තරුණිය වචන 10ක් කියයි නේ. ඒ වගේ සමාජ ක්‍රමයක් තුළ බලන්න මේ වගේ ගීත කොච්චර සුන්දරද කියලා. අඳුරයි සුළඟයි අපව වටා තනි රකින්නව ආදරය සොයා දිවි ගංගාවේ ඔරුවයි හබලයි වාගේ නැලවෙමු සුවය පතා. දිවි ගංගාවේ ඔරුවයි හබලයි වගේ අපි දෙන්න මේ ජීවිත ගමන ලස්සනට ගෙවාගෙන යමු. අහමු මර්වින් සේනාරත්නයන්ගේ රචනය දයාරත්න රණතුංග සහ අමරා රණතුංගයන් ගැයෙන මේ සුන්දර ගීතය. Thank you.
ඊළඟ අංකයේ වෙත අපි හිතනවා වර්තමානයේ තමයි ගැහැණු අය රස්සා කරන්න ඕනේ කියලා. ඒ මොකද අපේ ජීවන අරගලයත් එක්ක පිරිමියාට පමණක් ගෙදර බර කර ගහගෙන යන්නට අපහසු තත්වයකටපත් වෙලා තියෙනවා. හැබැයි අතීතයේ අපේ ගැහැණු කය වෙස්සා වැඩ කරා. ගෙදරට වෙලා උයලා පිහලා දරුවන් හදා වඩා ගත්ත විතරක් නෙමෙයි. ඒ හුඟක් මහන්සි වුණා. අපූරු නාට්‍ය ගීතයකටයි අපි යොමු වෙන්නේ. රතු හැටකාරී නාට්‍යයෙන් තමයි මේ ගීතය ඔබ රස විඳින්නේ. දීකිරි ගෙනාවා දීකිරි මිහි පිට කාටත් ගුණ දෙන දීකිරි පැටියා මෝරපු දෙනගෙන් ගත් කිරි හොඳ හැටි උණු කොට හින්දාගත් කිරි ගැමි තරුණියක් තමන්ගේ සිහින වෙනුවෙන් තමන්ගේ සිහිනයට යන්නට උත්සාහ කරන ආකාරය හරිම අපූරුයි. ඇය මහන්සි වෙලා තමන්ගේ පැටියගෙන් ඒ කියන්නේ එළදෙනගෙන් හරි මහන්සියට දීකිරි උදේම නැගිටලා මේ දීකිරි වත් කරගන්නේ නැව මුට්ටියකට තමන්ගේ ජීවිත අරගලය ජය ගන්න. ඇය දුප්පත් පවුලක කෙනෙක් වෙන්නට පුළුවන්. ඇය හැබැයි තමන්ගේ වෙහෙස මහන්සිය කැප කරන්නේ ඒ තැනින් ඉහළට යන්න. බලන්න බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ නොකල යුතු විලඳාම් පහක් ගැන. මස් මාංශ වෙලඳාම, වසලිස වෙලඳාම මේ වලින් තොර වෙලා අපි කෘෂිකාර්මික ආර්ථික රටාවක් එක්ක ජීවත් වෙච්ච අපිට හුඟක් වෙලාවට ගෙදරක හිටිය වහු පැටියෙක් එළදෙනා. මොකද අපේ පෝෂණ කටයුතු සඳහා. ඉතින් මේ තරුණිය ගැමි තරුණිය උදේම නැගිටලා අලුත් මුට්ටියට හොඳට දෝලා මීකේ දී කිරි ටික අරගෙන විකුණන්නට යනවා. ඒ කිරි විකුණාලා කාසි සොයන්ටයි අනාගතේ මාලිගා තනන්ටයි කුමාරයෙක් ගෙදරට කැන්දන්ටයි මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි. ඔබට ඉන්නවා තරුණ ගැහැණු දරුවෝ පිරිමි දරුවෝ නේද? එතකොට මේ ගැහැණු දරුවන්ගේ පිරිමි දරුවන්ගේ ඉලක්කය වෙන්න ඕනේ තමන්ගේ අම්මා තාත්තගේ ජීවිතයට සතුටක් එකතු කරන එක. හැබැයි බොහෝ දරුවෝ සුදුසු කාලයේදී සුදුසු දේවල් නොකරන හින්දා අම්මා තාත්තා බොහෝ වෙලාවට දුක් විඳිනවා. ඔවුන් ඉගෙන ගන්න ඕනේ කාලේ විවාහයක් ගැන හිතනවා. විවාහ වෙන්න ඕනේ කාලේ වෙනත් දේවල් ගැන හිතනවා. සමහර වෙලාවට ඉගෙන ගන්න ඕනේ කාලේ දරු මල්ලු වඩාගෙන බොහෝ ජීවිතේ දුක් විඳිනවා. හැබැයි මේ රතු හැට්ටකාරී නාට්‍යයේන මේ තරුණිය බලන්න තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන හැටි. ඇය කියනවා අනාගතයේ මාලිගා තනන්ටයි ගෙදරට කුමාරයෙක් හැන්දන්ටයි. එතකොට මෙයාට සිහිනයක් තිබුණා. හරි ලස්සනට ගෙදරට කුමාරයෙක් හැන්දන්න ඕන. හැබැයි ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන. මට කරන්න තියෙන කාර්යය
ඒ මොහොතේ කරන්න ඕනේ. එහෙම නොකර මගේ සිහින ජය ගන්න බෑ. හිස මගේ දෙදරයි දෙපා රුදාවයි රෑ වෙන්නට පෙර ගෙදරට යන්ටයි පණ මේ කිරිගෙන පිහිටක් වෙන්ටයි මගේ මංගලෙට ඔහෙලත් එන්ටයි. බලන්න ජීවිතය කියන්නේ ඇත්තටම අර රෝසමල් යහනාවක් නෙමෙයි. හරි දුක්ඛම් කටළු මැද්දේ ගෙවන එකක් තමයි ජීවිතය කියන්නේ. නැත්තම් එහෙම නොවේ නම් ජීවිතය හරි නීරසයි. අලසයි. බලන්න ඒක නිසා බලන්න මේ කවිය කියනවා හිස මගේ දෙදරයි දෙපා රුදාවයි. හරියට මහන්සි වෙහෙසයි. හැබැයි මගේ ගමන නතර කරන්නේ නැහැ. එදා සාර්ථක වුණු දවසට මම ඔයාලා හැමෝටම මගේ මංගල්‍යයට ආරාධනා කරනවා. ඕගොල්ලන් තමයි මේ සාර්ථකත්වයේ කොටස්කරුවන්. අපි එහෙනම් මේ ගීතයට යමු. නර්තනාචාර්යතුමියට අපි ඊළඟට යන්න හිතාගෙන ඉන්න අංගය පොදුවේ හැම ගමකටම වගේ වැදගත් එකක්. ඒක විශේෂයෙන් වැදගත් වෙන්නේ මව්පියන්ට. ඒකට හේතුව ඔබේ වටිනාම සම්පත මොකක්ද? මව්පියගේ වටිනාම සම්පත දන්නද? දන්න. ඔබ අම්බ කරන්නේ ඔබ දවසට 1000ක් අම්බ කරන්නේ ඔබ දවසට ඒක දෙගුණ කරලා තෙගුණ කරලා හොයන්නේ. ඒක හොයාගෙන ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා හොයන්නේ ඔබේ දරුවා. ඒකට හේතුව මොකද්ද? ඒ උපයපොදේ වියදම් කරන්නේ දරුවාට නිසා. අපි අහලා තියෙනවා දක්ෂ
ගායන ශිල්පියෙක් ඔය යම්කිසි කතාවක් ගීතයට ගොනු කරලා තියෙනවා. ඒක ඔහුගේ ශෛලිය. ඒ තමයි ප්‍රේණිසිල මහත්මයා. දවසක් තා කකුලෙකුට මොනවද හිතිලා. ඒ ගීතේ අපේ දරුවන්ටම සහ ඒ දරුවගේ දෙමාපියන්ට අදාළ ලොකු කාරණාවක් ඇතුළත් වෙලා තියෙනවා. අපි උදෑසන 7:30 සිට 1:30 දක්වා මෙතන මහා යුද්ධයක් කරනවා. මානසික මට්ටම වෙනස් කරන්න. සමහර දෙමව්පියන්ට ඇත්තටම ලොකු වගකීමක් නැහැ වගේ කියලා හිතනවා මේ දරුවන්ගේ මානසික මට්ටම දැක්කම. මම කියන්නේ පොතේ අකුරු නෙවෙයි. අකුරක් බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ. සියයට කියන්නේ අකුරු බැරි මිනිස්සෙක්. හැබැයි ඔහු ලෝකයට කරපු සේවාව අද පරිසර ප්‍රඥාප්තියට වැදගත් වෙලා තියෙනවා. ඒක වෙනම කතාවක්. අපි දරුවට උගන්වන පුතේ ඔක වැරදි. මෙන්න මේක හරි එක කරපන් මේ හරි එකේ ප්‍රතිඵලය මේක. කොල්ලා කියනවා නෑ ඒක නෙවෙයි. මේක තමයි හරි එක. කොහොමද? ගෙදර කරන්නේ මේක. අපේ දෙන පුතේ සිගරට් බොන්න එපා. ඔය පාවිච්චි කරන්න එපා හොඳ දෙයක් නෙවෙයි. නෑ සර් මේක තමයි බෞද්ධයක් කරන්නේ. කකුල වගේනවා. කෙලින් යන්න ඉගෙනගෙන. නෑ සීයේ මේක නියම ගමන තමයි අපේ රැහේ. ඌ කල්ව නමුත් කවුරුත් නෑ කෙලින් ගමන් කළේ. කොල්ලා කියනවා ඉගෙනගෙන. නෑ සීයේ නෑ තාත්තේ මේක තමයි හරි ගමන. උට හිනා වෙනවා. සමස්තයක් ගත්තොත් 1000කින් දෙන්නෙක් හොදක් කරොත් 999ක් වැරදියට හිතනවා නම් අර හොද කරන දෙන්නටත් හිතනවා ඒක වැරදි කියලා. එහෙම මට්ටමකට ඔබ දරුවන්ව කනගාටු වෙනවත් බොහෝ දරුවෝපත් කළා තියෙනවා. අපිට ඒකෙන් ගොඩ ගන්න තමයි එකමාර වෙනකම් දඟලන්නේ. එකමාරෙන් පස්සේ දඟලන්නේ. ඒක නිසා ඔබ ගාව යම් කිසි වැරදි ගතියක් දරුවට පේන්න තියෙනවා නම් එකමාර ඉඳලා වෙරලා ආයි එළිවෙන 7මාර වෙනකම් ඔයගොල්ලෝ ගාව දරුවෝ ඉන්නේ. අන්න ඒක පොඩ්ඩක් අඩු කරලා හරි දෙන්න. අපි ඉතුරු ටික හදා ගන්න මේ ගුරුවරු කැප වෙනවා. ඒක කැප වෙන්නේ පඩිය බලාගෙනවත් පඩියට එහා දෙයක් බලාගෙනවත් මාරු වීමක් උසස් වීමක් බලාගෙනවත් නෙවෙයි. ඒ නිසා අපි ඒ ගීතය අහලා බලමු. කොච්චර කොහොම උපාධි ගත්තත් ඔබේ පරිසරයෙන් ඔබේ ගෙදරින් ඔබට දෙන්නේ දරුවට මොකද්ද? ඒ දේ උපාධිය පරයාන ගී සිටිනවා. ඒක තමයි අපිට කියන්න උවමනා වුනේ. අපි ඒක රස විඳලා බලමු.
මොහොතේ අප හා සම්බන්ධ නොවුණා නිරන්තරයෙන් මේ වැඩසටහන ගැන සොයා බලා කැපවීමෙන් කටයුතු කරපු කෙනෙක්. ඒක නිසාම මේ වැඩසටහන වෙනුවෙන්ම එතුමා වාද්‍ය ඛණ්ඩයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ සුමියුරු වාදනයට සැබවින්ම එයා තුළ තියෙන මානුෂීය ගුණධර්ම වලට බව සැබවින්ම මේ කුසපබා කතාව අපිට කියලා දෙනවා. අපි මේ වැඩසටහන සම්බන්ධව දෙමව්පිය අදහස් දක්වන්නට මේ ඇරයුම දර්ශන සපුතන්ත්‍රි මහත්මයාට ඉතාම කෙටි අදහසක් දක්වනවා නම් අපි ඉතාමත් කැමතියි. අප විද්‍යාලයේ විදුහල්පතිතුමියගෙන්ද ඒ වගේම නියෝජ්‍ය විදුහල්පති දෙපළගෙන්ද
බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරීතුමන්ගෙන්ද ආදරණීය දෙමව්පියන්ගෙන්ද මොහොතකට අවසර දීර්ඝ කාලයක් තිස්සේ අපි සියලු දෙනාගේ හදවත තුල පැවතිච්ච දෙයක් තමයි අද වෙනකොට යථාර්ථයක් බවට පත් වෙලා මේ වේදිකාවේ දිගහැරෙන්නේ. මම හිතන්නේ අප විද්‍යාලයේ විදුහල්පතිතුමියත් ඒ වගේම නියෝජ්‍ය විදුහල්පති දෙපළත් නර්තනාචාර්යතුමියත් මේ පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ කරුණු අධ්‍යයනය කරා. අපේ ප්‍රදේශයේ ජීවත් වන දෙමව්පියන්ගේ තත්ත්වය පිළිබඳ ළමයි පිළිබඳ පමණක් නෙවෙයි දෙමව්පියන්ගේ තත්ත්වය පිළිබඳවත් ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳවත් දීර්ඝ කරුණු හැදෑරීමක් කරා. ඒ නිසා දරුවන්ට පමණක් මේ දරුවන්ගේ අභිවෘද්ධිය තකා දරුවන්ගේ අධ්‍යාපනය තකා දරුවන්ගේ අනාගතය කරා කරන මෙහෙය පමණක් නෙවෙයි ඒකට මනා පිටුබලයක් නිවසින් ලැබෙන්න ඕනේ. ඒ නිවසින් ලබා දෙන්න ඉන්න දෙමව්පියෝ අතර දරුවෝ වැඩි කාලයක් රැඳෙන නිසා අන්නේ රසවින්දනය දෙපව්පියන්ට ලබා දෙන්න තමයි මේ උත්සාහය අරගත්තේ. ඇත්තටම එක පැත්තකින් අපි වාසනාවන්ත මිනිස්සු මේ දේ ගන්න ඕනේ. මොකද වෙන විද්‍යාලවල නැති තත්ත්වයක් තමයි මේ නිර්මාණය කරගෙන යන්නේ දෙමව්පියන්ගේ පැත්තෙන්. මම හිතනවා අර රුසියාව රාජ්‍යයෙන් විඳිලා ඊට පස්සේ රුසියාව නැවත අර ලෙනින් කියන මහා විශිෂ්ට පුරුෂයාගේ අතට ලැබෙනකොට ඒ ඇති කරාලු දෙයක් ළමයින්ට පමණක් නෙවෙයි දෙමව්පියන්ටත් අධ්‍යාපනය ලබා දෙන්න. මොකද ඒ තරම් ප්‍රාථමික මට්ටමේ තමයි ඒ සමාජය කරතිලා දෙන්නේ. මම හිතන්නේ මේ ගුරු විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයට පුළුවන් නම් මේ දෙමව්පියන්ටත් නැවත අධ්‍යාපනය ලබා දෙනවා. මොකද ඒ තරමට අපි ඉන්න මට්ටම පිළිබඳව ගත්තොත් සතුටුදායක නොවන නිසා. ඒ නිසා දීර්ඝව කතා කරන්නේ කියන්න තියෙන එක දෙයයි මේක සම්බන්ධව අපේ ගෞරවය හිමි වෙන්න ඕනේ. ඒ වගේම තමයි අර අප්‍රිකානු ජාතික සටන්කාමී හිටියා අප්‍රිකාවේ බහල් භාවයට එරෙහිව සටන් කරපු මාටින් ලූතර් කිං කියලා ඔහු වරක් කියනවා ඔබට හැකි නම් දිවගෙන යන්න. ඔබට දිව යන්නත් හැකි නැත්නම් ඔබ ඇවිදගෙන යන්න. ඔබට ඇවිදින්නත් බැරි නම් ඔබ බඩගාගෙන යන්න. හැබැයි මොක කරත් ඔබ යා යුත්තේ ඉදිරියට කියලා. ඒ නිසා මෙන්න මේ වැඩසටහන අපි මේ දෙමෝපියන්ගේ ඉදිරියට යෑම සඳහා ප්‍රබල රුකුලක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් විදුහල්පතිතුමිය ඇතුළු ඒ ගුරු මණ්ඩලයට ගෞරවය හා ආචාර්ය පුද කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. වතුරවිල ගාමිණී විද්‍යාලයට විශිෂ්ට ඉතිහාසයක් තිබුණා. ඒ විශිෂ්ට ඉතිහාසයේ රන් අකුරේ ලියවෙන නමක් තිබුණා. ඒ අපේ අදීශ දිලිප් ජයරත්න පුතුණුවන්ගේ නම. මොකද බොහෝ කාලයකට පසු අපේ විද්‍යාලයට විශිෂ්ට නමක් එක් කරන්නට ඔහුට හැකි වුණේ පහේ ශිෂ්‍යත්ව සමතුන්ගේ ප්‍රථමයා බවට පත් වෙමින්. ඒ කියන්නේ අවුරුදු ගණනකට පස්සේ පළමුවෙන්ම විද්‍යාලීය ඉතිහාසයේ ශිෂ්‍යත්ව සමතෙකු වන්නේ මේ අදීශ දිලිප් ජයරත්න පුතුණුවන්. එසේනම් ඔබේ දක්ෂතා එලි දක්වන්නටයි මේ අවස්ථාව. මැඩම් තමයි මට කිව්වේ මේක කියන්නයි කියලා. ඒ නිසා මැඩම් දෙන්නියම වෙනුනේ නැතිතු කියන්න. දැස පියාගත් කලකට නෙවෙන්නේ ඔබේ දුර. දැස කඳු කරන්නේ නලගන්නේ ඔබේ හිත. දැස පියාගත් කලකට නෙවෙන්නේ ඔබේ දුර. දැස කඳු කරන්නේ නලගන්නේ ඔබේ හිත. අමතක දුවේ ලස්සන දුවේ හිත සංසුවේ අතින් අතෙදී පෙරලේ පංගුමතේ ඇතනින් බලල්ලේ රැඳුණු මොහොතේ අතින් අතෙදී පෙරලේ පංගුමතේ ඇතනින් බලල්ලේ රැඳුණු මොහොතේ කෙලබුණි ඇයි නොමතැනි ඉතයක් කරුණක් මට සිතා ගන්න
පියා කලකට බින්දි ඔබේ ඇත්ත කඳු කරන්නේ නලගෙන්නේ ඔබේ ඇත්ත පියා කලකට බින්දි ඔබේ ඇත්ත කඳු කරන්නේ නලගෙන්නේ ඔබේ කුමාරියේ අමතක නොවී ලස්සන දුවේ හිතසන දුවේ ගලින්දල් හැටි පෙනකටි විසිරෙන්න කළා හිම්ම භූතිතේ සතුටින් අතරැලි පිපිලා ගලින්දල් හැටි පෙනකටි විසිරෙන්න කළා හිම්ම භූතිතේ සතුටින් අතරැලි පිපිලා මගේ අවදි වුණේ ඒ විතායනේ විතාය සිතාගන්න පියා කලකට නෙවෙයි ඔබේ අප කඳු කරන්නේ නලගෙන්නේ ඔබේ මත පියා කලකට නෙවෙයි ඔබේ අප කඳු කරන්නේ නලගෙන්නේ ඔබේ මත කුමාරියේ අමතක නොවී ලස්සන දුවේ ඔබට අපි ඔබගේ අනාගතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. අපි තාක්ෂණික මෙවලම් සමග මේ හුවමාරුව සිද්ධ වෙන හින්දා පොඩි ප්‍රමාද දෝෂයක් වුණා. ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. අපි මේ අවස්ථාව සමග සම්බන්ධ වෙලා තියෙනවා බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් කටයුතු පිළිබඳව සංවර්ධන නිලධාරීතුමා. එතුමාටයි මේ අවස්ථාව ඔබ මතා කතා කරන්නට. ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ගුරු මාත්මාදී දරුවන් දෙමාපියන් සියලු දෙනාගෙම මම මොනවද කියන්නේ කියන එක මට ප්‍රශ්නයක් වුණා මේ වැඩසටහන පටන් අරගෙන ටිකක් වෙලා යනකොට. ඒ කියන්නේ මං කියන්න දෙයක් ඉතිරි වෙලා තියෙනවද කියලා මම කල්පනා කරා. අපි යම් දෙයක් කියන්න ඕනේ. මගෙන් හැවුවොත් කවුරුත් ඔබතුමියන්ට ලොකු ආඩම්බරයක් ඒවි. අපි ළමයා දාන්න හොඳම ඉස්කෝලේ මොකද්ද බලපිටිය කියලා මම වතුවේල ගාමිණිය කියනවා. ඒ මං කියන්නේ හේතුව තමයි සම්පත් ඇති තැන ಗುಣ නැත්නම් ಗುಣ ඇති තැන නැන නැත්නම් ඒකේ ප්‍රයෝජනයක් නැහැ. හැබැයි ඔබේ පාසලේ නැන ಗುಣ දෙකම පවතිනවා නම් ඒවට සාක්ෂි තමයි මේ. මම හුඟක් දැකලා තියෙනවා මම ප්‍රසංග වලට ගිහිල්ලා තියෙනවා පාසල් වල මම දැකලා තියෙනවා බොහෝ වෙලාවට ළමයි නටනවා ගුරුවරු ගුරු මහත්මයාත් බලාගෙන ඉන්නවා. අද ගුරුවරු ගුරු මහත්මයාත් නටනවා දරුවෝ නටනවා සියලුම දෙනා බලාගෙන ඉන්නවා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මම විනාඩි මගේ හැම කොච්චර කතා කරනවද කියලා විදුහල්පති උනේ. මම කිව්වා මට විනාඩි 10ක් ඇති කියලා. මම සාමාන්‍ය පැය දෙකේ තුනේ කතා කරන කෙනෙක්. වැඩසටහන වල මම විනාඩි 10 කියන්න ඕන දේ මම කියන්න. අපිට රටක් විදියට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. වැරදිලා තියෙනවා. එන්නේ අපි විසින්ම නිර්මාණය කරගත්ත ලෝකයක් තුල අපි වරද්දගෙන තියෙනවා. ඒකට හේතු වුණු හේතු මොනවද කියලා හෙව්වොත් අපි විවිධ හේතු කියනවා. මට හිතෙනවා අපි ඕනට වඩා දූපතක් වෙච්ච නිසාද මෙහෙම වුනේ කියලා. සමහර විට අපි දේශ සීමාවකින් සම්බන්ධ වෙලා හිටියනම් අපිට මීට වඩා මිනිස්සු හම්බෙවි, විවිධ ජාතීන් හම්බෙවි. අපි ජාතීන් 3-4ක් ප්‍රධාන කොටගත්ත රටක් නිසා අපි නිතරම කට්ටි වශයෙන් බෙදිලා වෙන් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. හැබැයි අපි දේශ සීමාවල හිටියනම් අපිට අඩු ගානේ සුන්දර යුද්ධයක්වත් තියෙවි ඉන්දියාවට වගේ. ඔබ දකින්න ඇති මේ ක්‍රිකට් තරගයේ තියෙනකොට පහුගිය දවස්වල මම කල්පනා කරා පාකිස්තානයේ ක්‍රීඩකයෝ ඔක්කොම කතා කරේ හින්දි භාෂාවෙන් කතා කරේ. රටවල් දෙකක් වුණා. මොකද එක රටක් විදියට ජීවත් වෙච්ච රටක මිනිස්සු තාම හින්දි භාෂාවෙන් කතා කරේ. හැබැයි පාකිස්තානයේ රාජ්‍ය භාෂාව උර්දු භාෂාව. හැබැයි සේරම පාකිස්තාන ක්‍රීඩකයෝ හින්දි භාෂාවෙන් කතා කරන්නේ. තමන්ගේ උරුමය කාටවත් අතාරින්න බෑ. ඒ වතුරෙල මිනිස්සුන්ට වතුරෙල උරුමය අතාරින්න කියන්නේ නෑ මම වතුරෙල මිනිස්සුන්ට කියන්නේ මේ ලෝකෙ එක දුවන්න ඕනේ. ඔබ ළමයා ගේට්ටුවෙන් ඇතුළට දාලා ඉවර වෙලා සේරම සම්පූර්ණ වෙනවයි කියලා පැය 4මාරක් ඇතුළත විශ්වාස කරනවා නම් ඒක තමයි අපි විඳින ලොකුම මිත්‍යාව. මොකද දවසේ පැය 24ක් තියෙනවා. වැය 24න් පැය 6ක්
ඉස්කෝලේ ඉන්න වෙන්න පුළුවන්. එතකොට 24න් 6ක් ගියාට පස්සේ අපිට ඉතිරි වෙන පැය 18ක්. ওই පැය 18ම ඉන්නේ අපි ගාව. ඒ දෙමව්පියෝ ළඟ. එතකොට දෙමව්පියෝගේ ගුණ සහ නැන සහ දෙමව්පියෝගේ අගයන් වටිනාකම් තමයි ළමයි ඉස්කෝලේට ගේන්නේ. ඉස්කෝලේට ගෙනල්ලා ඒව තමයි ඉස්කෝලේ ඇතුළේ රෝපණය කරන්නේ. ඉතින් ගුරුවරුන්ට සිද්ධ වෙනවා නම් වැරදි ගුණයන් අගයන් තියෙනවා නම් ඒව මකන්න වෙනවා නම් දැඩි වේසක් ගන්න වෙනවා. මම මේ පාසලට දැන් කීප අවස්ථාවක් ආවා. මතක ආචාර්ය මණ්ඩලේ ගුරු මහත්මයා විශේෂයෙන් විදුහල්පතිතුමිය දැවැන්ත උත්සාහයක් දරනවා මේ ගෙදරින් ගෙන ආපු දේවල් මකන්න ළමයින්ගේ. ඉතින් ඇත්තට පාසල කියන්නේ මකන තැනක් නෙමෙයි. පාසල යනු නිර්මාණය කිරීමක්ම. දැන් ඔබ විශ්වාස කරනවද දැන් මම මෙහෙම අද කතා කරනවානේ. මමත් ඉස්කෝලේ ගියපු ළමයි. දැන් අවුරුදු 50ක් විතර වෙනවා. හරියට 50යි ගියේ 11 වෙනිදාට. එතකොට මගේ ජීවිතේ එහෙමයි. එතකොට අවුරුදු 50ක්. එතකොට මමත් පොඩි ළමෙක් වගේ ඉස්කෝලේ ගියා. ඉතින් මගේ අම්මා ගුරුවරිය. මගේ පවුලේ සහෝදරියෝ තුන්දෙනෙකුට එක්කෙනයි මම සාමාන්‍ය මිනිහෙක්. ලොකු කතාවක් නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි මගේ අම්මා මට කිව්වේ එකා යකා. උඹත් කෙල්ලෙක් වුණා නම් හොඳයි කියලා තමයි මගේ අම්මා කිව්වේ. මොකද හැමදාම ඉස්කෝලේ උසින්ම තිබිච්ච තාප්පේ පළවෙනියට පැන්නේ මං තමයි. ජනවාරි 1 වෙනිදාට මගේ ළඟම හිටියා උසානුව තියලා තිබුණේ මගේ ඉස්කෝලේ. මේ පැත්තේ හිටියා ක්‍රිෂාන්ත කියලා යාළුවෙක්. මේ පැත්තේ හිටියා උෂාන් කියලා යාළුවෙක්. මම මැද හිටියා. එහෙනම් මම දෙවෙනියට වගේ උසින් හිටියේ දවස්වල. ඒකට අපි තුන් දිනාට තිබුණු ලොකු ප්‍රශ්නේ තමයි ජනවාරි 1 වෙනිදාට පුලිප්ප කන්නේ කොයි එක්කෙනාද කියලා හොයන්නේ. කියන්නේ ජනවාරි 1 වෙනිදා පළවෙනියට කන්නේ එක්කෙනාට තමයි ආඩම්බරයක් තිබුණේ. ඒකට අපි තුන් දිනාගේ කවුද මුලින්ම කන්නේ සර් කෙනෙක්ගෙන් හරි මිස් කෙනෙක්ගෙන් කියලා එහෙම තිබුණේ. ඒක තමයි ළමයි කියන්නේ. ළමයින් යනු එකදැන සිටින පිරිසක් නෙවෙයිනේ. අලියන්ට ළමයින්ට නලියන්නමයි සිට. එසේනම් ඔබේ ළමයි නලියන එකයි නටන එකයි කොළුකම් කරන එකයි කෙලිකම් කරන එකයි අරුමයක් නෙවෙයි මේ ගුරුවරුන්ට. හැබැයි ගැටලුව තියෙන්නේ වැඩිහිටියන්සේ දරුවන් සිතනවා නම් ඒක මකන්න හුඟම අමාරුයි. ඒක තමයි තියෙන අර්බුදේ. මේ අර්බුදේ තියුණු කරා කොවිඩ් ඇවිල්ලා, ෆෝන් ඇවිල්ලා, තාක්ෂණය ඇවිල්ලා, තාක්ෂණය වැරදියට පාවිච්චි කරලා තමයි තියෙන්නේ. කොහොම විශ්වාස කරනවද දන්නේ නැහැ. මම ආසියාවේ දියුණුම රටක ජීවත් වුණා. වසර 3මාරක් දැනුත් මට රාජතාන්ත්‍රික වීසා බලපත්‍රයේ තියෙන නිලධාරී රජයේ. එතකොට මම දැකපු දේ තමයි මේ තාක්ෂණයේ අද පාවිච්චි කරන තාක්ෂණේ මම 2007 පෙබරවාරි මාසේ 8 වෙනිදා යනකොට තිබුණු තාක්ෂණය තමයි අද අපේ ලංකාවේ තියෙන්නේ. අද ඉන්නේ ඒගොල්ලෝ අපිට ගොඩක් එහායින් ඉන්නේ. හැබැයි අපි අර සතෙක් ගැන කියන වඳුරට දැලිපියා වුණා වගේ දුරකථනය තාක්ෂණයේ පරිගණකය පාවිච්චි කරනකොට ඒ රටවල මිනිස්සු ඒක පාවිච්චි කරේ අධ්‍යාපනයට දැනුම කුසලතා සහ තමන්ගේ ආර්ථික බුද්ධිය වෙනුවෙන් පාවිච්චි කරන. ඒ නිසා තේරුම් ගන්න මම කියන දේ මේ දෙමව්පියන්ට තේරෙනවා ඇති. ඔබ හිතන්න එපා ගෙදර ඔබේ දරුවට ඉස්කෝලේ ඇරිලා යනකොට පොතක් ගහලා ලොකු බත් එකක් තියලා ඒකේ ලොකු මාළු කෑල්ලකුත් තියලා පරිප්පුත් තියලා කොළවැල්ලකුත් දීලා හෙට උදේට මුගේ මූණ හොදලා ලොකුම ලොකු බනිස් ගෙඩියකුත් දාලා ඉස්කෝලේ වට සියල්ලම පිරෙන්නේ නැහැ. හැබැයි ගුණෙන් නැණෙන් පුරවල මෙහෙට එවුවොත් පහසුයි මේ ගුරු මහත්මයාට උගන්වන්න. ඒක නිසා මම හිතන්නේ ඔබට හම්බෙලා තියෙන මේ ගුරු මෑණිවරු පියවරු මෙතනින් දුවේ පුතේ දෙමව්පියනි මම හිතන්නේ මට කියන්න දෙයක් නැහැ. මොකද මම හැමදාම විශ්වාස කර දෙයක් තමයි මම අහපු ප්‍රශ්නයක් මම ගොඩක් තැන් වලට ගිහිල්ලා මේ ප්‍රදේශවල තියෙන ලොකුම ඉස්කෝල ගත්තොත් ඒ ඉස්කෝලේ ඉන්න ගුරු මහත්මින්ගේ විනිර්මුක්ත වෙච්ච වෙනම අධ්‍යාපනයක් ලැබපු අමුතුම ජාතිය සත්තු ටිකක් නෙමෙයි මෙහෙ උගන්වන්නේ. ඒගොල්ලෝ වගේම විශ්වවිද්‍යාලවල ගිහිල්ලා, විද්‍යාපීඨවල ගිහිල්ලා, ගුරු විද්‍යාලවල ගිහිල්ලා, නිවැරදි අධ්‍යාපනය ලැබලා ඒ දැනුම කුසලතා ආකල්ප සියල්ල එක්කම එන්නේ. ඒක නිසා ඔවුන් තුන්වෙනි ඇස විවර කර තියෙනවා කියන එකයි මගේ විශ්වාසය. මේ ඉස්කෝලේ ඇතුලේ දැන් මේ නර්තනයේ දෙන්නේ ඔබේ දරුවගේ ගුරු මෑණිවරු, පියවරු නර්තනයේ දෙන්නේ මේ සංවිධානය කරන්නේ ඔබේ ගුරු මව්වරු, පියවරු. ඒ තුන්වෙනි ඇස ඇරලා තියෙන්නේ ඔබේ දරුවන්ගේ තුන්වෙනි ඇස අරින්න පහසු කරන්න. පළවෙනිම දේ තමයි මං ජීවිතේ කොච්චර ගුරුවරුන්ගෙන් ගුටි කෑවත් මගේ යාළුවෝ කොච්චර ගුටි කෑවත් අපි හැමදාම වෙලාවට කලින් ඉස්කෝලේ ආවා. පළවෙනි දේ දඟකම් කරන්නත් වෙලාවට කලින් ඉස්කෝලේට එන්න. හරියටම අධ්‍යාපනය ලබන පීරියඩ් එකේ ඒ විෂයට වාඩි වෙලා තියාගන්න කියලා. එක කාලෙක මගේ ගුරුවරයෙක් ඇහුවා තමුසේ එක පොතකද විෂයන් 8ම ලියන්න කියලා. ඒ දවස්වල 8යි තිබුණේ. විෂයන් 8ම එක පොතක ලියුවා. දවසක් පොත දීලා මම ප්‍රින්සිපල් පතිතුමා ගාවට ගෙනියලා මුළු පොතම කියවන්න කිව්වා. මම පාඩම කියවෙව්වා. තව දවසක් මම කතා කර ඉන්නකොට මගේ ගුරුතුමා මට කිව්වා ආර්ථික විද්‍යා ගුරුවරයා කිව්වා තමුසේ එකෙකුටවත් වැඩ කරන්න දෙන්නේ නැහැ. තමුසේ කතා කර ඉන්නවා. දැන් තමුසේට මම කිව්ව දේ තේරෙනවද? මොකද්ද තමුසේ මේ පාඩම ගැන කියන්නේ කියලා. තමුසේ ඇවිල්ලා උගන්වනවා කියලා. මම නැගිටලා ඇවිල්ලා පාඩම ඉගෙනුවා.
ඉගෙනනවා මම කිව්වා ඊළඟාරියා මින් ඉදිරියට මම ආව තමුසෙ උගන්වනවා මම බලාපොරොත්තු වුණාට වඩා ඉගෙනනවා කියලා. ඔබේ දරුවන් දැනින් කුණෙන් එතනට ගෙනියන්න. ඒ කියන්නේ ගුරුවරුන්ට පාඩම් උගන්වන්න නෙමෙයි. ගුරුවරුන්ට පහසුවෙන් අධ්‍යාපනයේ තේරුම් අරගෙන මේ කටයුතු කරන්න පහසුකම් දෙන්න. ඒක නිසා මම ඇත්තටම පින් කරා කියලා මට හිතුණා මේ වැඩසටහනට මට අරුමෙකුත් තිබුණා. එන්න අමාරුකමකුත් තිබුණාද. මම හිතුවේ ටික 3:45 වලට මම තව එකකට ඉන්නවා 4ට සම්බන්ධීකරණ ඇස්වීමකට මට යන්න තියෙනවා. කියලා මම ආවා. මම හිතුවා දැන් එකපාරක් වුණා කවන්නේ මම ඉන්නවා කියලා මේක ඉවර වෙනකම්. කීයද කියලා. මොකද මම මේ පීඩාකාරී පරිසරයෙන් නිදහස් වුණා කියලා හිතුවා. ඒ නිසා ඔබේ දරුවන්ට මඟ පෙන්වන්න වැඩි වගකීම දෙමව්පියන්ට තියෙනවා. දෙමව්පියෝ දෙන නැණ ගුණ ඔබේ ගේ ඇතුලේ වගා කරන හොඳ දේවල් දරුවෝ මේ පාසල ඇතුලේ වගා කරනවා. ඒ වගේ ප්‍රතිඵල තමයි අර গিitarය අරන් වාදනය කරපු දරුවා පාසලට ආඩම්බරය මං පවා විශ්වාස කරේ නැහැ. මට ගිහිල්ලා එයා ගැන කියන්න මිනිස්සු ඉන්නවා. මම ඒගොල්ලන්ට කියනවා එයා ගැන. ඒ මිනිස්සු එයාගෙන් වැඩ ගන්න කියලා. ඒක නිසා මේ අවස්ථාව දොර අරින්න ඕගොල්ලෝගේ දරුවන්ටත්. මොකද මේ ලෝකෙන් වෙනම තැන්වල විනිරුක්ත වෙච්ච දරුවෝ නැහැ. ඒක නිසා අපේ දරුවන්ට අපි නැනගුණ දෙන්න මේ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට මේ මිරිස්වත්ත මේ වතුරවැල ගාමිණී විද්‍යාලයට පහසු වෙන්න ඔබේ දරුවෝ නිර්මාණය කරගන්න උදව් කරන්න. ඉතින් මට මේ අවස්ථාව දුන්නට බොහොම ස්තුතියි. විනාඩි 10කට වඩා ගියත් දන්නෙත් නැහැ. බොහොම ස්තුතියි මේ අවස්ථාව දුන්නට. මම හිතන්නේ මට කියන්න තියෙන්නේ මගේ net පින් කරයි කියලා හිතනවා. ගොඩක් කාලයකට පස්සේ මේ වගේ වැඩසටහනක් බලන්න බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඇත්තටම අපට මහත් ශක්තියක් පිටු බලයක්. එතුමා කිව්වා එක දොරක් වැහෙද්දී අපේ ජීවිතේ දොරවල් ගණනාවක් විවෘත වෙන බව. ඇත්තටම අපි සොයන්න ඕනේ ජීවිතේ විකල්ප මාර්ග. එසේනම් අපි යොමු වෙන්නේ ඊළඟට නව ආරක නාට්‍ය ගීතයකට. මුලින්ම මම කියන්නම් මේක අපි ගත්තේ නොන්චි කෝලමෙන්. නොන්චි කෝලම් ඉතිහාසය ගැන කතා කරද්දී අපට මහා සම්මත රජු මතක් වෙනවා. මහා සම්මත රජතුමාගේ බිරිඳට 12ක් උපදිනවා. ඒ 12 තමයි වෙස් මුහුණක් පැලඳගෙන කෙනෙක් නටනව දකින්න ආස වෙනවා. මේක බාර දෙනවා විශ්වකර්මයාට. ඉතින් මේ විශ්වකර්මයාගේ ඉල්ලීම මත මේ කෝලම් සම්ප්‍රදායේන මේ කෝලම ඉදිරිපත් කරනවා. අපි මේ කෝලම බලලම සාකච්ඡා කරමු. මුන්නක් මේ වගේ ළඟ කොයි සවකින් ආවද මේ කුලීනය සංකරච්චලෙන් මේරිලා ඉන්න තව ටිකක් දෙයනේ නොචි මේලා ඉන්න ඇති එක පුරුවේ පිට වඩේ මේකේ මොන රත්තරන් දෙකක් අගේ හරියට මංකසෝවනේ කොල්ලලා ගමන් යනකොට තම්බෙනක් තනම් වෙනසක් අතමෙන් කියයි මේකේ කාය කොයිතරම් උම්පොලේ අදවල්ලන නොච්චිගේ කටේ සෞදමෙන් ටිකක් වේරිලා ඉන්න මේ වගේ පින්කසක් ළඟින් මට ඇලවෙන්න නැපින අම්මපා නොටිලා සහ මගදල මේක රන් කඳා එක දෙකක් මුනේ මෙන්න මේ ඖෂධය වලින් දෙක උනත් ඉතින් හතරක් වෙන්නේ මේ වයි තුම්පයක් වදින් වේවිලා නොච්චි කෝලමේ ඇත්තමයි මං උනත් ඉතින් ඉන්නේ මේ ඖෂධය වලින් නොච්චිගේ කටින් කවදක් ඇහුවේ නෑ හොඳ ගම් පිටින් ගෙන
නෑ වගේ වගා මන් ටිකක් අඩේ ගෑවොත් ඔන්න තොවිලයක් මුන්දගේ මේ වගේ අනේ අම්මා පනෑ තොලොච්චියක් කුකුල් දෙකක් එක තැනේලා වැනේ වලඳනා කෙනෙක් නැත්තම් දෝෂ නෑ අපේ මේ පණික්කලේ සෝවට රුන්ද ගති ගතන් ගේවන නොචිගේ කණේ වැටුනොත් සම්මුතුයි මම දීමතින් යමක් කිව්වද මට සමාවෙයන් ඔයි මොකාගෙනත් දුන්නත් බොන්නේ නෑ ඉතින් මගේ නොචිරංකඩේ මගේ නොචිරංකඩේ අපි දැන් ගෙදර යන්න යන්න ඔයි මොකාගෙන දුන්නත් බොන්නේ නෑ ඉතින් මගේ නොචිරංකඩේ මගේ නොචිරංකඩේ අපි දැන් ගෙදර යන්න යන්න මගේ නොචිරංකඩේ අපි දැන් ගෙදර යන්න යන්න අනේ මගේ නොචිරංකඩේ අපි දැන් ගෙදර යන්න යන්න අනිකට නොචිරංකඩේ අපි දැන් ගෙදර යන්න යන්න ඇකිලා නොචිරංකඩේ අපි දැන් ගෙදර යන්න යන්න මගේ නොචිරංකඩේ අපි දැන් ගෙදර යන්න යන්න අනේ මගේ නොචිරංකඩේ අපි දැන් ගෙදර යන්න යන්න ඔබට මට වගේම දහසක් දේවල් කියන්නට ඇති. කොහොම වුණත් ඇත්තටම ඔය පස්වෙනි සිල්පදයේ කැඩුවොත් බොහෝ අංගනාවන් දකින්න සුරංගනාව විදියට තමයි. මේ සමාජයේ බහුලව සිද්ධ වෙන කාරණාවක් හරි හාස්‍යයෙන් උපහාසයට ලක් කරන මොහොතක් තමයි කෝලම් සම්ප්‍රදාය කියලා කියන්නේ. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං කියන මේ සිල්පදේ කැඩුවොත් හරි පහසුවෙන් මේ ඉතිරි සිල්පද හතරම කඩන්න පුළුවන්. ප්‍රාණඝාතය කරනවා, බොරු කියනවා, අනුන්ගේ දේවල් ගන්නවා, කාමයේ වරදවා හැසිරෙනවා. ඉතින් මෙන්න මේ සත්‍යය තමයි ඔබට හාස්‍යයෙන්වත් ඉදිරිපත් කරන්නට අපේ අය උත්සාහ කළේ. බලන්න ඇත්තටම මට මතක් වෙනවා ජන කවියක්. අඳුරු කළුවරේ පඳුරට මුවා වෙලා විදුලි එළිය දැක ගිනිහුල දියේ හෙලා අනුන් ලියන් තම් දැක තමලියට තලතලා දුවන මුවන් දැක නොදමව් නෙළුපලා. ඇත්තටම අපිට අපේ ළඟ ඉන්න කෙනා වටින්නේ නැහැ. ඒක නිකන් හරියට දකින්නේ ගිනිහුලක් වගේ. හැබැයි පිටකාන්තාව හැමෝම දකින්නේ විදුලි එළියක් වගේ හරි ලස්සනට. හැබැයි විදුලිය ෂණයෙන් තියෙනවා, නැති වෙලා යනවා. ඒක නිසා අපි ගොඩක් වෙලාවට අපේ වරද පටවන්නේ සමාජයේ කාන්තාවන්ට. කාන්තාව තමයි වැරදි කරන්නේ කියලා බොහෝ අය හිතනවා. ඇත්තටම මේ නොංචි කෝලම හරහා ගැමියන් ඉදිරිපත් කරන්නේ සමාජයේ සත්‍ය නොවේද? ඇත්තටම මේ සමාජය තුළ සිද්ධ වෙන දේ සුරාව සූදුවට බැහැ වෙච්ච අය දකින්නේ වෙනස් කාන්තාවන්, සුරාංගනාවන් විදියට. ඒගොල්ලන් එක්කෙනෙක්ට විතරද මේ ජසය නොංචි මේ ලස්සනයි කියලා කියන්නේ නෑ. තව කී දෙනෙක්ට මෙහෙම ඔබ ලස්සනයි කියලා ඇද්ද නේද? එහෙනම් මේ කෝලිමෙන් අපිට කියන්නට උත්සාහ කරේ මේ සමාජයේ සිද්ධ වෙන සැබෑ සත්‍ය නොවේද? එසේනම් අපි ඊළඟ අංගය වෙත යමු.
ඇත්තටම අපිට මේ වැඩසටහන් සංවිධානය කරගන්නට සියලු දේට අපිට යෝධ ශක්තියක් වෙන්නේ අපේ විද්‍යාලීය විදුහල්පතිතුමිය. ඇගේ මෙහෙයවීම මත තමයි අපි මෙච්චර දුර ගමනක් ඇවිත් තියෙන්නේ. ඔබ බැලුවොත් විද්‍යාලයේ දිහා මීට වසර ගණනාවකට තිබූ විද්‍යාලය දෙගුණ තෙගුණ වෙමින් අපේ දියුණුව ඊටම ළඟට ඇවිත් තියෙනවා. ඇත්තටම අපි බොහෝ දේවල් අත්පත් කරගත්තා කියලා ඔබ දන්නවා. ඒ දියුණුවේ රහස අපේ නියමුවාණන්. එහෙනම් මේ ආරාධනයේ විද්‍යාලීය විදුහල් තියෙන අරමුණු තුන. හැබැයි ඉගෙන ගන්න උත්සාහ කරන දරුවන්ට එතනින් ගොඩාක් එහාට යන්න මම උදව් කරනවා. අපේ ආචාර්ය මණ්ඩලය උදව් කරනවා. මට කිසි අරමුණක් නැහැ. මගේ ගෙදර, මගේ නිවසේ වැඩ ඔබ ලවා කරගන්න. ඔබ මට වඩා ගොඩාක් එහාට දරුවෝ රැගෙන යා යුතුමයි. ඒක තමයි තියෙන එකම පරමාර්ථය. මගේ ගෙදර වැඩ කරන දරු පිරිසක් මට හදන්න ඕන කමක් නැහැ. මට ඕනේ එතනින් එහාට ගිය දරුවෝ පිරිසක්. විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරනවා නියෝජ්‍ය විදුහල්පතිතුමිය දේවිකා මිස්, ඊළඟට නියෝජ්‍ය විදුහල්පතිතුමිය දිස්නා මිස්, නර්තන ගුරුතුමිය නිමාලි මිස්, ඒත් එක්කම මානව ශාස්ත්‍ර විෂය උගන්වන මිගාර සර්, අනිත් අතට ක්‍රීඩා පුහුණුකරු ජයවීර මහත්මයා, තුන ශ්‍රේණිය බාල දුෂාන් මහත්මයා, ඒගොල්ලන් ඇතුළු සියලුම දෙනා මේ වැඩසටහන කරන්න මට ගොඩාක් උදව් කරා. ඇත්තටම මම බැලුවේ නෑ මොකක්ද කියලා. මට ලොකු විශ්වාසයක් තිබුණා ඒක මේගොල්ලන් පිළිවෙලට කරයි කියලා. ඒ වගේම අද මම බොහොම රස වින්දා. ඇත්තටම මේ සියලුම ගුරු භවතුන් පාන්දර මට හිතෙන්නේ 3ට විතර නැගිටලා තාමත් එක විදිහට ඉන්න කොටසක්. ඉතින් ඇත්තටම අපිට වෙහෙසයි. ඒ සියලු වෙහෙස දරාගෙන මේ කාර්ය සතුටින් කරන්නේ ඔබ සතුටු කරන්න. ඒ නිසා මේ දෙන ලද පණිවිඩය සිනහවකට විතරක් සීමා නොකර ඒකෙන් ගන්න පුළුවන් ආදර්ශය අරගෙන හෂාන්වත් මතක් කරන්න ඕනේ නිරන්තරයෙන් මට උදව් කරනවා. අරගෙන ඔබේ දුවා දරුවන් යහපත් දුවා දරුවන් පිරිසක් කරගන්න ඒත් එක්කම මගේ මේ වැඩසටහන ස්තුතියි ඔබට මේ වැඩසටහන සාර්ථකව නිමා කරන්නට, මේ වගේ සාර්ථක වැඩසටහනක් ඉදිරිපත් කරන්නට අපිත් එක්ක එකතු වූ පිරිස බොහොම සියලු දෙනාටම ස්තුතියි.